හරි. යම් බලන්න. අපිට කාලේ නැති නිසා ඔයගොල්ලන් කියන්න කතා කළ යුතුම කොටස් මොනවාද කියලා. ඒ අනුව කතා කරමු. තුන. 1 2 3 ලෙස නම් කර ඇති සිතියම් ක්‍රම මොනවාද? ඒ මගින් නිරූපණය කළ හැකි තොරතුරක් බැගින් දක්වන්න. ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි 1 2 3 කියලා හඳුන්වන ක්‍රම මොනවද කියලා අහනවා. අනිත් එක තමයි ඒ මගින් නිරූපණය කළ හැකි තොරතුරක් බැගින් දක්වන්න කියලා කියනවා. හරි? එතකොට 1 2 3 එක සම සංඛ්‍යා සිතියම එක සම සංඛ්‍යා සිතියම අපි හිතමු ශ්‍රී ලංකාවේ උෂ්ණත්ව ව්‍යාප්තිය, ලෝකේ වර්ෂාපතන ව්‍යාප්තිය, ලෝකේ පීඩන ව්‍යාප්තිය, ඔය වගේ ඕනම තොරතුරක් උදාහරණයකට දෙන්න පුළුවන්. හරි? දෙක තිත්සිතියම අපිට මේකෙන් උදාහරණයකට දෙන්න පුළුවන් ලෝකයේ සත්ත්ව මේක නම් මේ කමන්න එහෙම. ලෝකයේ සත්ත්ව ව්‍යාප්තිය, ශ්‍රී ලංකාවේ ජනගණත්වය, දැන් ඔය මස් පිණිස ගවයින් නැති කිරීම නැත්නම් පශු සම්පත්වල ව්‍යාප්තිය කියලා එහෙම මේකෙන් පෙන්වන්න පුළුවන්. සත්ත්ව ව්‍යාප්තිය පෙන්වන්න පුළුවන් නේ. හරි? ඊළඟට මේකට අපි කියනවා සේයාසිතියම එහෙම නැත්නම් රේඛාංකිත සිතියම. සේයාසිතියම එහෙම නැත්නම් රේඛාංකිත සිතියම. ශ්‍රී ලංකාවේ ජනගහන ව්‍යාප්තිය. ශ්‍රී ලංකාවේ ජනගහන ව්‍යාප්තිය මේක දැන් උදාහරණෙ මේකම වෙන්න ඕනේ නැහැනේ. අපිට පුළුවන් මේක ලෝකේ ජනසංඛ්‍යා ව්‍යාප්තිය ආදී වශයෙන් උත් පෙන්වන්න. ජනසංඛ්‍යා ව්‍යාප්තිය තමයි මේකෙන් පෙන්වන්න කරන්න පුළුවන්. දැන් මේකේ ඝනත්ව සිතියමක්. ඕනම දෙයක ඝනත්වය පෙන්වන්න කරන්න පුළුවන්. සේයා සිතියමක සුවිශේෂී වාසි දෙකක් පහදන්න. සේයා සිතියම්. සේයා සිතියම් කියන්නේ මොනවද මෙතන? මේ තුන කියලා දක්වලා තියෙන සිතියම සේයා සිතියම. මැප් එකේ අමාරු තැන් තිබුණාද? මැප් එකේ හොයන්න අමාරු තැන් තිබුණාද? ළමයි මැප් එක කතා කරන්න ඕනේද? ඔයිනම් කියන්නේ මේ ප්‍රශ්نين පස්සෙම යන්නම් ඒක. හරි? සේයා සිතියම. දැන් මේ සේයා සිතියම කියලා කියන්නේ අපි දන්නවා සාමාන්‍ය ව්‍යාප්ති ලක්ෂණ තමයි සේයා සිතියමෙන් පෙන්වන්නේ. සේයා සිතියමේ තියෙන මූලිකම වාසි හා අවාසි ගත්තොත් මේකේ සුවිශේෂී වාසි දෙකක් පහදන්න කියලා තියෙන්නේ. පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. එතකොට එකක් තමයි දැන් ඔයාලට මේ සිතියම දිහා බලලා මේක කියන්න පුළුවන්. යම්කිසි විචල්‍යයක ව්‍යාප්තිය ඊටමත් පැහැදිලිව පෙන්වන්න පුළුවන්. යම්කිසි විචල්‍යයක ව්‍යාප්තිය ඊටමත් පැහැදිලිව නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. හරි? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපිට පේනවා ජනාධිකම ප්‍රදේශ. දැන් උදාහරණයකට යම්කිසි ප්‍රදේශයක ජනසංඛ්‍යා ව්‍යාප්තිය ගත්තොත් සේයා සිතියමක් අඳින්නේ පරිපාලන සීමා පදනම් කරගෙන. සේයා සිතියමක් අඳින්නේ පරිපාලන සීමා පදනම් කරගෙන. දැන් අපිට පේනවා මේකත් මේ ඝනත්ව සිතියමක්. ඒතකොට මේකේ පරිපාලන සීමා නැහැ. හැබැයි මේකේ තියෙනවා පරිපාලන සීමා. ඒතර පරිපාලන සීමා පදනමේ දැන් ලෝකේ ජනසංඛ්‍යා ව්‍යාප්තිය නම් රටවල් මට්ටමින් තියෙන්නේ. එතකොට දැන් ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ව්‍යාප්තිය නම් දිස්ත්‍රික් මට්ටමින් තියෙන්නේ. අපිට ඊටමත් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ජනාධික පරිපාලනමය ප්‍රදේශ මොනවද, ජනහීන ප්‍රදේශ මොනවද, මධ්‍ය ජනගහනය සහිත ප්‍රදේශ මොනවද ආදී ඊටමත් පැහැදිලිව නිරූපණය කරගැනීමේ හැකියාව තියෙනවා. හරි? එතකොට ඒක අනිවාර්යෙන් කියවෙන්න ඕනේ වාසියක් විදියට පරිපාලන ඒකක මට්ටමින්
යම්කිසි විචල්‍යයක ව්‍යාප්තිය වැඩි මධ්‍යස්ථ හෝ අඩු වශයෙන් හඳුනා ගැනීමේ ඇති හැකියාව. යම්කිසි විචල්‍යයක ව්‍යාප්තිය පරිපාලන සීමා මට්ටමින් නැත්නම් පරිපාලන ඒකක මට්ටමින් පැහැදිලිව හඳුනා ගැනීමේ ඇති හැකියාව. එක සුවිශේෂී වාසියක්. හරි. ඊළඟ දෙවෙනි කාරණේ දැන් අපි දන්නවා මේ සිතියම් ගත්තොත් එහෙම මේ සිතියම් නිර්මාණය කිරීම දත්ත වගුවක් පාවිච්චි කරලා ඒ වගේම පරිපාලනමය සිතියමක් අරගෙන ඒ සිතියම මත තොරතුරු නිරූපණය කිරීමෙන් තමයි කරන්නේ. මේක නිර්මාණය පහසුයි. පහසෙන් නිර්මාණය කරන්න පුළුවන්. දැන් මේ වගේ වර්ගයේ සිතියම් අතර පහසෙන්ම නිර්මාණය කළ හැකි සිතියම තමයි සේයා සිතියම. නිර්මාණය පහසුවීම. නිර්මාණය පහසුවීම. වැඩි තොරතුරු සම්භාරය ඉතාමත් පැහැදිලිව වගුවක් ආශ්‍රයෙන් තොරතුරු අරගෙන පරිපාලන මායිම් සහිත සිතියමක නිරූපණය කර සේයා කිරීම තමයි කරන්නේ. ඉතාමත් පහසුවෙන් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා සහ පැහැදිලිව ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. පහසුවෙන් නිර්මාණය කිරීම සහ පැහැදිලිව ඉදිරිපත් කිරීමේ ඇති හැකියාව. හරි. ඊළඟට කියනවා සමසංඛ්‍යා සිතියමක අවාසි දෙකක්. දැන් දරුවන්ට හිතෙනවා නම් ඇයි මේ සේයා සිතියම සහ සමසංඛ්‍යා සිතියම පමණක් මෙතන කතා කරන්න කියලා. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ඉගෙනීමට નિયમિત සිතියම් වර්ග දෙක තමයි සේයා සිතියම සහ සමසංඛ්‍යා සිතියම. ඉන් බැහැරින් ප්‍රශ්නේ එන්නේ නැහැ. එතකොට අපි චුට්ටක් කතා කරමුද මේ සේයා සිතියමක තියෙන අවාසිත් මොනවද කියලා? සේයා සිතියමක තියෙන අවාසි මොනවද? අපිට අවාසිත් කතා කරන්න පුළුවන්. දැන් ටීචර් දුන්න ප්‍රශ්න විභාගෙට එයි කියලා කියන්න බෑනේ. දැන් මේ සේයා සිතියමක තියෙන අවාසි තමයි පුතේ. දැන් මහද්වීපයක් කියන්නේ ලොකු ප්‍රදේශයක්. දැන් අපි මහද්වීපයක තියෙන රටවල් ගත්තොත් එහෙම දැන් මෙතන ශ්‍රී ලංකාවේ වුණා. ශ්‍රී ලංකාවේ මේ දිස්ත්‍රික්ක ගත්තොත් එහෙම දැන් අපි මේ දිස්ත්‍රික්කයක් එක ඒකකයක් විදියට අරගෙන තියෙන්නේ. හැබැයි මේ දිස්ත්‍රික්කයේ හැම තැනකම අපි දන්නවා එකාකාරව හෝ සමාකාරව ජනසංඛ්‍යාව පැතිරිලා නැහැ. නමුත් මෙතන මේ අරගන්නේ පරිපාලන ඒකක මට්ටමින් නිසා අපිට වැරදි වැටහීමක් ඇති වෙනවා මේ දිස්ත්‍රික්කයක සම්පූර්ණයෙන්ම ජනසංඛ්‍යාව එක සමාන ප්‍රමාණයක් කියලා. එතකොට කුඩා පරිපාලන ඒකකයක් තුල පවතින අදාළ විචල්‍ය විෂමතා හඳුනා ගැනීමට ඇති නොහැකියාව මේකේ තියෙන එක අවාසිය. එක පන්ති ප්‍රාන්තරයක් තුල පවතින ප්‍රදේශ සියල්ලම සමාන වටිනාකම් දීලා කතා කරනවා. ඒ නිසා වැරදි වැටහීමක් ඇති වෙනවා ඒ පිළිබඳව. ඊළඟ දෙවෙනි කාරණේ දැන් මේ පන්ති ප්‍රාන්තර ලබා ගැනීමේදී අපි දන්න පන්ති ප්‍රාන්තර ලබාගෙන ඒ ඔස්සේ තමයි අපි මේ සිතියම වර්ණ කිරීම කරන්නේ. ඊටමත් ආසන්නයේ අගයන්. ඊටමත් ආසන්නයේ අගයන් දැන් මේකේ අරන් තියෙන්නේ බලන්න 0.49ත් 50ත් 99ක්. හරි? එතකොට සමහර ලාවට දැන් මේ 49 ඒ කියන්නේ 49ට උඩින් තියෙන ඒවානේ මේ 50 කියලා ගන්න. එතකොට මෙතන තියෙන්න පුළුවන් මේ 49 49.5 49.8 ඒ වගේ ඒවා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ 49ට වඩා ඉහළින් පිහිටලා තියෙන ඒවා කියන්නේ මේ ටික ඇත්තට මේකට බරයිනේ. මේ 15කට බරයි. එතන මේ පන්ති ප්‍රාන්තර ලෙස වෙන් කරලා මේ සිතියම් සකස් කිරීමේදී අපිට මේවා අර කාණ්ඩ කිරීමේදී අතිශයෝක්තියෙන් සමහර ඒවා ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ ඉහළ පන්ති ප්‍රාන්තරයට දැන් 1600ට වැඩි ඒවා තමයි මෙතන දක්වලා තියෙන්නේ. හරි? නමුත් ඒ ආසන්නයෙන්ම පිහිටලා තියෙන යම්කිසි මේ පොඩි ගානක් එහා මෙහා වෙන ඒවා දෙවෙනි තීරුවට වැටිලා තියෙනවා. හරි? එතකොට මේවා අතර අපි මේ පන්ති ප්‍රාන්තර වශයෙන් වෙන් කරලා ගන්නා නිසා සමහර ප්‍රදේශ වැඩි එකට යනවා සමහර ප්‍රදේශ අඩු එකට එනවා. එතකොට ඒවා අතර විෂමතාවය බොහොම අඩුයි. හැබැයි සිතියම තුල නිරූපණය වෙනකොට ඒවා අතර ලොකු පරතරයක් පෙන්වුම් කරනවා. මම හිතන්නේ ඔයගලන්ට තේරෙන්න ඇති මම කියපු කාරණේ පන්ති ප්‍රාන්තර මට්ටමින් අපි ගන්නෙ. ඒ ගන්නකොට මේ පන්ති ප්‍රාන්තරයට ඉතාමත් සමීපව තියෙන ඒවා මේ පන්ති ප්‍රාන්තරය මගින් නිරූපණය කරාට මේ අතර විචලතාවය බොහොම අඩු අනිත් වර්ගයේ වැටෙන ඊට වඩා 15කට.
හැබැයි ඒකේ වෙනස අඩු වුණාට දැන් පන්ති ප්‍රාන්තරයෙන් ගත්තොත් එහෙම මේ ජනගහන තොරතුරු අතර තියෙන වෙනස අඩුයි. පන්ති ප්‍රාන්තර දෙක අතර තියෙන වෙනස අඩුයි. ඒ අදාළ දිස්ත්‍රික්කය තුල. නමුත් සිතියමේ නිරූපණය කරනකොට ලොකු වෙනසක් පෙන්눔 කරනවා. අපි දැන් හිතන්න මෙතන දැන් මේක ජනාධිකම දිස්ත්‍රික්කයේ විදිහට ගන්නවා. එතන මේ අවට පිටලා තියෙන දිස්ත්‍රික්කවල දැන් හොඳම උදාහරණය අපි දන්නවා ගම්පහ කියන්නේ මේ කළුතරට වඩා ලොකු ජනක සංඛ්‍යාවක් වාසය කරනවා. නමුත් මේ දැන් ගම්පහ සහ මේ දැන් මේ ගම්පහන වෙනම අරන් තියෙනවනේ මේකේ. මේ ගම්පහ වෙනම අරන් තියෙනවා. නමුත් මහනුවර, ගාල්ල, මාතර, මහනුවර දැන් ගාල්ලට වඩා මාතර සෑහෙන ජන සංඛ්‍යාව අඩුයි. හැබැයි මේකේ දැන් ඊළඟට මේ කාණ්ඩයට වැටලා තියෙනවා යාපනය. එතකොට බලන්න මේක අතිශයෝක්තියෙන් ප්‍රකාශ වෙනවා. මේ ආසන්නයේ තියෙන පන්ති ප්‍රාන්තර නිසා මේවා ඉතාමත් ඉහළ ගණයකට වැටෙනවා. දැන් තුන්වෙනි ජනාධිකම කලාපයේ විදියට ගණනීය වෙලා තියෙනවා. නමුත් එහෙම නැහැ. සාමාන්‍ය ව්‍යවහාරය ගත්තොත් එහෙම. ඒතකොට අතිශයෝක්තියෙන් ප්‍රකාශ වීමක් සමහර ප්‍රදේශවල දකින්න ලැබෙනවා. ඒකත් අපි ගන්නවා අවාසියක් විදියට. හරි? ඕකේ වාසිය අවාසිය ඔයගලන්ට දීලා තියෙනවා. සමසංඛ්‍යා සිතියමක අවාසි දෙක. සමසංඛ්‍යා සිතියමක තියෙන මූලිකම අවාසිය රේඛා යන ස්ථානවල පමණක් පරිමාණය නිවැරදි වීම. අදාළ තොරතුරු ප්‍රකාශ වෙන්නේ රේඛා යන ස්ථානයේ පමණයි. දැන් හිතන්න මේ තියෙන්නේ මිලිමීටර් 1500 සමවර්ෂණ රේඛාව. මිලිමීටර් 1500 සමවර්ෂණ රේඛාව. ඒතර මේ මිලිමීටර් 1500 දිගේ පමණයි හරියටම පරිමාණය ප්‍රකාශ වෙන්නේ. මේ අගය ප්‍රකාශ වෙන්නේ මේ දිගේ පමණයි. ඒතකොට මේ අතර පිහිටලා තියෙන ප්‍රදේශවල අගයන් ප්‍රකාශ වෙන්නේ නැහැ. හරි? එතකොට හරියටම නිවැරදි මේ රේඛාව පමණයි. ඒක තියෙන එක ආවාසියක්. හරි? නිශ්චිත රේඛාව ඔස්සේ පමණක් තොරතුරු නිවැරදි වීම. නිශ්චිතව රේඛාව ඔස්සේ පමණක් තොරතුරු නිවැරදි වීම සහ අනෙක් ප්‍රදේශවල තොරතුරු පිළිබඳව ක්ෂේත්‍රීය වෙනස් වීම නිරූපණය කළ නොහැකි වීම. රේඛාව විහිදී නොමැති ප්‍රදේශවල ක්ෂේත්‍රීය වෙනස්කම් නිරූපණය කිරීමේ නොහැකියාව. අනිත් කාරණේ තමයි දැන් මේවා අතර තියෙන ක්‍රාන්ති කලාප පෙන්වන්න බැරිකම. දැන් අපි දන්නවා දැන් ශ්‍රී ලංකාවේ වුණත් අතරමැදි දේශගුණය සහිත කලාපයක් අපි කතා කරනවා. එකපාරටම මිලිමීටර් 2000 දක්වා වර්ෂාපතනය වැඩි වෙන්නේ නැහැ. ඒතර මේ දෙසට යනකොට අඩු වෙලා මේ දෙසට යනකොට වැඩි වෙලා. හරි? නමුත් අපිට මේ ක්‍රාන්ති කලාප පෙන්වන්න බෑ. මේ අතර සිදුවන වෙනස් වීම පෙන්වන්න බෑ. එකපාරට වැඩි වෙලා වගේ තමයි අපිට පේන්නේ. ඒතකොට ඒකේ තියෙන අනිත් අවාසිය තමයි වෙනස් වෙන ලක්ෂණ. දැන් මේ වගේ වර්ෂාපතනයේ උෂ්ණත්වය වගේ වෙනස් වෙන ලක්ෂණ තියෙනකොට ක්‍රාන්ති කලාප පෙන්වීමට නොහැකි වීම. ක්‍රාන්ති කලාප පෙන්වීමට නොහැකි වීම. ඒතකොට ඒක උදාහරණයෙන් පැහැදිලි කරන්න ඕනේ අර ටීචර් කිව්වා වගේ දැන් මිලිමීටර් 2000 දක්වා එකපාරටම වැඩි වෙන්නේ නැහැ. නමුත් දැන් ඒ தත්ත්වය අපිට පෙන්눔 කරන්න හැකියාවක් නැහැ. ඒතකොට අපි මිලිමීටර් 2000 සහ 2500 අතර ඒක දැන් අපි පන්ති ප්‍රාන්තර මට්ටමේ මේක වර්ණ කරන්න පුළුවන් නේ. වර්ණ කිරීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් ඒ දක්වා අර වර්ෂාපතනයේ ඇතිවන ක්ෂේත්‍රීය විචලිතතාවයන් වෙනස්කම් අපිට පෙන්වන්න බෑ. ක්‍රාන්ති කලාප පෙන්වන්න බෑ ඇත්තටම. වෙනස් වීම පෙන්වන්න බෑ. මේ රේඛා අතර ප්‍රදේශයේ පවතින වෙනස් වීම පෙන්වීමට ඇති නොහැකියාව සරලව කිව්වොත්. භූලක්ෂණ සිතියම් පරිහරණයේදී මතුවන ගැටලු අපි ඔයිට කලිනුත් කතා කරා. ඒක කියලා දෙන්න වන්ද ළමයි? භූලක්ෂණ සිතියම් පරිහරණයේදී මතුවන ගැටලු අපිට සෑම පත්‍රිකාවක්ම අපිට අවශ්‍ය පත්‍රිකාව සොයා ගැනීමේ ඇති අපහසුතාවය. හරි? දැන් අපිට පත්‍රිකා 92ම හොයාගන්න අමාරුයිනේ. නේද? සමහරවිට අපිට අවශ්‍ය ප්‍රදේශයක් යම්කිසි පරිශ්‍රණයක් කරනකොට අපිට යම්කිසි සිතියම් ප්‍රදේශයක් අවශ්‍යයි. නමුත් අපිට ඒ අවශ්‍ය සිතියම් ප්‍රදේශයේ ඇතුළත් පත්‍රිකාව සොයා ගැනීම අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඉතාමත් ඉක්මනින් විනාශ වී යෑමේ අවදානම තියෙනවා. අපි දන්නවා ඉතාමත් ඉක්මනින් විනාශ වෙනවා. කාව වේව කනවා, ඉරෙනවා. පත්‍රිකාව පරිහරණය කරනකොට ඉරී යෑම. හරි? ඊළඟට ඔය කාව වේව මීයෝ කෑම. ඊළඟට ගබඩා කිරීමේදී සහ ඒවා නැවත ලබා ගැනීමේදී මේවා ඉතාමත් විශාල පත්‍රිකා අපි දන්නවා. එතකොට මේවා සාමාන්‍ය පත්‍රිකා ගබඩා කරන්න ඕනේ ගබඩා මේ කබඩ් වල එහෙම නැත්නම් රාක්කවල.
එතකොට ඒවා ලබා ගැනීමේ ඇති අපහසුතාවය ඒක හොයන්න ඕනේ වෙනම නේද? අනිත් එක තමයි දැන් මේ භූලක්ෂණ සිතියම් යම්කිසි ඉඩ ප්‍රමාණයක් යනවා දිගාරින්න සහ ඒ වගේම තමයි මේවා ප්‍රවාහණය කරන්න එක්ක ගිහින් දෙන්න ඕනේ. එහෙම නැත්නම් යම්කිසි පුද්ගලිකතේ යවන්න ඕනේ. එහෙම නැත්නම් තැපෑලෙන් යවන්න ඕනේ. එතකොට මේවා පරිවහණය කිරීමේ දුෂ්කරතාවය යම්කිසි කෙනෙකුට මේක යවන්නම දැන් අංකිත සිතියමක් නම් අපිට ෂෙයා කරන්න පුළුවන්. දැන් මේවා එහෙම බෑ. හරි? එතකොට මේ විශේෂයෙන්ම මේ පැරණි තොරතුරු පැවතීම යාවත් කාලීන නොවූ තොරතුරු අන්තර්ගත වීම ගැටලුවක්. පහතින් දැක්වෙන්නේ තෝරාගත් රටවල් 20ක නාගරීකරණ ප්‍රතිශතයයි. පහළ චාතුර්ථකයේ මධ්‍යස්ථයේ ඉහළ චාතුර්ථකයේ. දැන් මේ චාතුර්ථක ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේකේ දත්ත වැල හදා ගන්න එක. දත්ත වැල හදපු කෙනෙක් දාන්නකො ගෲප් එකට. දත්ත වැල හදාපු කෙනෙක් දත්ත වැල හදන්න යන කාලය අපිට අවම කරගන්න පුළුවන්. මේකේ චාතුර්ථක හොයන්න කියලා කියනවා. සිදෙක 26 35 38 42 ඒවා තුනක් තියෙනවානේ. පනස් දෙක 58 64 68 72 77 20යිද තියෙන්නේ? ඔව් ටීචර්. හරි. ප්‍රශ්නේ තිබුණේ චාතුර්ථක නේද? පහළ චාතුර්ථකයයි දෙවන චාතුර්ථකයයි ඉහළ චාතුර්ථකයයි නේ? ඔව් ටීචර්. හොඳයි. එතකොට අපි දන්නවා අපි එක එක චාතුර්ථකය හොයාගමු. පහළ චාතුර්ථකය Q1 සමානයි ඕක ඕන විදිහකට ගන්න පුළුවන් 4න් 1 වැඩි කිරීමේ n දාන 1 කියලා ගමු අපි. මේක අනිත් පැත්තට ගන්නත් පුළුවන් ඈ. එතකොට Q1 සමානයි 4න් 1 n දාන 1 කියලා කියන්නේ n කියන්නේ සංඛ්‍යා ගණන 20යි 20 ධන 1. අපිට මේක හදලා ගන්න පුළුවන් 20යි 1යි 21යි 21 වරක් 1 21යි 21 බෙදීම 4 21 4ෙන් බෙදනවා අපි විෂම භාග කර ගන්නවා 21 4ෙන් බෙදුවාම 4 වරක් 5යි 4 වරක් 5 20යි ඉතිරි 1යි 5යි 4ෙන් 1යි පස්වෙනි අය ගණන 1යි 2යි 3යි 4යි 5යි ඒක වෙයිලානේ ගන්න පස්වෙනි අය ගණන 42යි 42 ධන 6 වෙනි අය ගණනත් 42 තියෙන්නේ 42 ඍණ 42 බෙදීම 4 වැඩි කිරීම 1 නෙන්නේ මෙහෙම එන්නේ. එතකොට මේකට අගයක් නැහැනේ. හරි? එතකොට Q1 සමානයි
42 ධන බිඳුව බෙදීම 4 බිඳුව 4ෙන් බෙදුවොත් බිඳුවමයි උත්තරේ 42 Q1 සමානයි 42යි උත්තරේ හරි එතකොට ඔන්න අපි ලියාගමු මේ පැත්තෙන් Q1 සමානයි 42යි ඊළඟට Q2 බලමු මේක මකන්නම් මම Q2 කියන්නේ මධ්‍යස්ථ සේල සූත්‍රයේම තමයි මේක දෙකෙන් එක 4ෙන් 2 දැන් මේක එන්නේ හරිනම් 4ෙන් 2 අපි දන්නවා ඒක දෙකෙන් බෙදනවා 1යි දෙවරක් 2යි ඒ නිසා තමයි මෙහෙම දෙකෙන් 1යි කියලා අපි ගන්නවා දෙකෙන් 1 වැඩි කිරීම 20 ධන 1 20 බෙදනවා දෙකෙන් 20 දෙකෙන් බෙදුවාම 21 බෙදනවා දෙකෙන් 21 දෙකෙන් බෙදුවාම කීයද කියලා අපි බලමු විෂම භාග කරලා දෙවරක් 10යි දෙවරක් 10යි 20යි ඉතිරි 1යි එතකොට 10යි දෙකෙන් 1යි 10 වෙනි ආය ගණන 4යි 8යි 9යි 10යි 58යි 58 ධන 11 වෙනි ආය ගණන 64 තියෙන්නේ 64 ඍණ 58 බෙදීම 2 මේ විදිහට එන්න ඕන හරි එතකොට දාහතරෙන් 8ක් ගියාම 6යිනේ 8 9 10 11 12 13 14 හරිනේ 6යි එතකොට මේක යනවා 6 බෙදීම 2 දෙවරක් 1යි දෙවරක් 3යි 58 ධන 3 58ට 3ක් එකතු වුනහම 8යි 3යි 11න් එකක් ඉතිරි 5යි 1යි 6යි 61යි Q2 Q2 61යි ඒක හරිද Q3 හොයමු මේක හරිද හරි ටීචර් Q3 4ෙන් 3 වෙන්න ඕනේ මෙතෙන්ට 4ෙන් 3 20 ධන 1 අපි දන්නවා මේක 3න් වැඩි වෙන්න ඕනි 21 බෙදීම 4 හරි එතකොට 3 වරක් 1 3යි 3 වරක් 2 6යි 63 බෙදීම 4 විෂම භාග කර ගන්න ඕනි 63 4ෙන් බෙදනවා 4 වරක් 1යි 4 වරක් 1 4යි ඉතිරි 2ක් 23ට 4 වරක් 5යි 4 වරක් 5 20යි ඉතිරි 3ක් එතකොට විෂම භාග කරාම මේක එනවා 15යි 4ෙන් 3යි 15යි 4ෙන් 3යි හරි අපි මේ සංඛ්‍යාව ගන්නවා 15 වෙනි අය ගණන 4යි 8යි 12යි 12යි 3යි 1යි 2යි 3යි 77 77 ධන 82 ධන ඍණ 77 බෙදීම 4 වැඩි කිරීම 3 ඔය විදිහට එන්න ඕන 77 ධන 82න් 7ක් ගියාම 12න් 7ක් ගියාම 2යි 3 4 5 6 7 5යි 5 බෙදීම 4 වැඩි කිරීම 3 මේ විදිහට එන්න ඕනේ 5 වරක් 3 15යි 15 බෙදනවා 4ෙන් අපි 15 4ෙන් බෙදලා ගමු 4 වරක්
3යි 4 වරක් 3 12යි ඉතිරි 3ක් දශම ගන්නවා 30ට 4 වරක් එනවා 8යිනේ නේද 22යිනේ 4 වරක් 7යි 28යි 28න් ඉතිරි දෙකක් 20ට 5යි 3.75යි මේක කැපුණාම එනවා 3.75ක් 77ට 3.75ක් එකතු වෙන්න ඕනේ 7යි 3යි 75යි එහෙම යනවා 7යි 3යි 10න් බිංදුව එකක් ඉතිරි 7යි 1යි 8යි 80.75යි Q3 80.75යි Q3 අපි බලමු ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. දැන් අපි චාතුර්ථක හොයාගෙන ඉවරයි. මම හිතන්නේ විසරණ සටහනක් අදින්න නැත්තේ. වගු අංක 1 දත්ත යොදාගෙන විසරණ සටහනක් නිර්මාණය කරන්න. ඔබ නිර්මාණය කළ විසරණ සටහනේ පහළ දෙවන හා තෙවන චාතුර්ථක ලකුණු කරන්න. පුතේ දාන්නකෝ ඔයගොල්ලන් ඇඳපුවා. අපි මේකෙන් බලමු. මේක අඳින්න දන්නවා ඔයගොල්ලෝ? විසරණ සටහන වැඩි මගේ තියෙන 92 නිරූපණය කළ හැකි ආකාරයෙන් අඳින්න ඕන. තීරුවේ පල්ල ගන්න සෙන්ටිමීටර් 4ක්. හරියටම පත්‍රිකාවේ මැදට ගන්න කොලේ දෙකට නමලා මැදට රේඛා වෙන විදියට ගන්න. හරි? එතකොට මේක බිඳුවේ ඉඳලා දෙන්න ඕනේ. අපිට මේ අක්ෂයම පාවිච්චි කරන්න පුළුවන්. මේක 22 ඉඳලා තියෙන නිසා ඔය නම් ඕගොල්ලන්ට මේක සංකෝචනය කරලා 22ටම ගන්නත් පුළුවන්. 20 25 30 35 40 45 50 55 60 65 70 75 මදිනේ 92ට යන්න එපා. මේ විදිහට ගන්න පුළුවන් ඔයනවා. මම නිකන් මට හිතෙන විදිහට ගත්තේ. 50 55 60 65 70 75 80 85 100 දක්වා යන්න ඕන. 92 පෙන්න නම් 100 දක්වා යන්න ඕන. හරි? සංකෝචනය කරලා 20 ඉඳලා අඳින්න පුළුවන්. පහෙන් පාට ගත්තා නම් මම හිතන්නේ හොඳද? අපි බලමු ඔයගොල්ලෝ ඇඳලා ඇති. එතකොට මේ මැද මේ වගේ රේඛාවක් ඇඳගෙන සිහින් රේඛාවක් පේන නොපෙනෙන ගානට ඒක ඔස්සේ ලකුණු කරන එක තමයි හොඳ. හරි? 22 ලකුණු කරන්න ඕනේ. 22 එක සංඛ්‍යාවක් නිසා තිත තියෙන්න ඕනේ මේ මැද රේඛාවේ. තිත්තලි ලකුණු කරන්න ඕනේ 26 35 38 42 ඒවා තුනක් තියෙනවා. එතකොට මැදට තිතක් එනවා. සමාන පරතර ගන්න ඕනේ. එක කොටුවක් දෙකක් කරලා අන්න එහෙම ගත්තා නම් දෙපැත්තට හරි 47 52 58 64 68 72 77 ඒවා දෙකක් තියෙනවා. එතකොට මේ විදිහට දෙපැත්තට යන්න ඕනේ.
82 87 දැන් මම මේක ඇඳලා තියෙන්නේ 87 එකයි ඊට පස්සේ 88යි දෙකක් ඇවිල්ලා තියෙන. එතකොට මේ විදිහට යන්න ඕන. හරි? දැන් මම මේක ඇඳලා තියෙන්නේ 100ට නෙවෙයිනේ. එතකොට මේකේ තව උඩට තියෙන රේඛාවේ 92 ලකුණු කරන්න තියෙනවා. ඒතර 92 මේ වගේ ලකුණු වෙයි. මේ වගේ මම මේ ටයිම් ටේබල් එක ලියනවා. ඒකයි මේ මෙච්චර උඩට ගියේ නැත්. අවත කියලා වැට නැත්තම්. එතකොට මේ 100 දක්වා යන්න ඕනේ 92. ඔය වගේ. දැන් අපි චාතුර්ථක ලකුණු කරනවා. 42. 42 මේ 33 උඩින් යන්න ඕනේ. මම ඔයගලට පැහැදිලි වෙන වෙන වර්ණකින් පාට කර ලකුණු කරන්න. මේ වගේ එළියට ගන්න. Q1 සමානයි 42යි. ඊළඟට 61 61 උඩින් තිතක් යන්නේ නැහැ. Q2 සමානයි 61යි. ඊළඟට Q3 80යි 0.75 ඒ තිතකින් යන්නේ නැහැ. Q3 සමානයි 80යි 0.75 කියලා යන්න ඕන. මේ විදිහට පෙන්වන්න ඕනේ. ඒතර ඔයගොල්ලන්ට මේක සංකෝචනය කිරීමේ හැකියාව තියෙනවා. සිරස් පරිමාණය සංකෝචනය කරන්න පුළුවන් බිඳුවේ ඉඳලා ඇදෙන්න ඕනේ. ඉස්සෙල්ම සටහනක් එයි සමහර විට આવත් හොඳයි නේද? આવත් ලේසි. ඊටමත් පහසෙන් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. එහෙම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දරුවන්ගේ දරුවෝ දාලා තියෙනවා අපි චුට්ටක් බලමු. අවබෝධයක් ගන්න පුළුවන් එතකොට නේද? මේවට ලකුණු අඩු වෙනවා මයුරි. නිමාවට ලකුණු කැපෙනවා. හරි. බිඳුව තියෙන්න ඕනේ. බිඳුව පෙන්වන්න. බොහොම හොඳයි. يعني කිසිම වරදක් නැහැ මේවයි. හොඳ නිමාවක් තියෙනවා ජයරාගේ වැඩවල මම කවදත් දකින්න දෙයක් මේක හොඳ නිමාවක් තියෙනවා. බෝඩර් එක ගහලා කාලය තියනවද කියලාත් බලන්න චුට්ටක්. ලස්සන බෝඩර් එකක් ගහලා එහෙම තියෙනවා නිමාවට ලකුණ එනවා හොඳට එතකොට. හරි පැහැදිලි. බොහොම හොඳයි. එයා සංකෝචනය කරලා තියෙනවා. සංකෝචනය කරාම පුතේ මෙතනින් පටන් ගන්න තැන එකක් එන්න ඕනි. මෙතෙන්ට එකක් එන්න ඕනි. ඔන්ලයින් එකට දාලා නැහැ නේ. හරි. ඔබ නිර්මාණය කළ විසරණ සටහනෙන් හඳුනාගත හැකි නාගරීකරණයේ සුවිශේෂී ගති ලක්ෂණ 3ක් ලියන්න. අපි අර මේ විශ්ලේෂණයට යන් ආපහු. මේ විශ්ලේෂණය නෙවෙයි. ඔයගොල්ලන් ඇඳපු ප්‍රස්තාරෙට. නාගරීකරණයේ සුවිශේෂී ගති ලක්ෂණ 3ක් හඳුනා ගන්න කියලා කියනවා. දැන් මේ Q1
කියලා කියන්නේ පහළ අර්ධයනේ. මේ තියෙන්නේ මැද කොටස, මේ තියෙන්නේ ඉහළ අන්තය. හරි වැඩිම තිත් ප්‍රමාණයක් විහිදලා තියෙන මේ මැද කොටසේ නේද? Q1 සහ Q3 අතර. වැඩිම තිත් ප්‍රමාණයක් විහිදලා තියෙනවා. නේද? එතකොට අපිට කියන්න පුළුවන් මේ රටවල් 20 අඩු නාගරීකරණයක් දක්වන රටවල් අඩු මට්ටමක තමයි තියෙන්නේ. ලියන්න. පළවෙනි එක නිරූපණය කර ඇති රටවල් 20 අතුරින් නිරූපණය කර ඇති රටවල් 20 අතුරින් අඩු නාගරීකරණයක් දක්වන රටවල් ඇත්තේ 4ක් පමණි. නේ Q1 වලට පහලින් තියෙන ඒවා අඩු නාගරීකරණයක් දක්වනවා. ප්‍රසතේ අඩුයි. දැන් ලකුණු නම් ලකුණු අඩු ළමයි. අන්න එහෙම. එතකොට විශේෂ සාධනේ පහළ මට්ටමක තියෙන සිසුන්. දැන් මෙතන නම් අඩු නාගරීකරණයක් දක්වන රටවල්. තියෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. හරි? ඊළඟ දෙවෙනි කාරණේ අපිට කියන්න පුළුවන් වැඩිම රටවල් ප්‍රමාණයක් නාගරීකරණය මධ්‍යස්ථ මට්ටමක පවතින. මධ්‍යස්ථ නාගරීකරණයක් පෙන්නනවා බොහොමයක් රටවල්. මධ්‍යස්ථ නාගරීකරණ මට්ටමක් පෙන්නනවා. ඒ වගේම මේ රටවල් අතර නාගරීකරණ මට්ටම් වල විශාල වෙනස්කම් පවතිනවා. එක මට්ටමේ ඉන්න රටවල් ප්‍රමාණය අඩුයි. අපිට පේනවා දැන් මේ එක මට්ටමේ ඉන්න රටවල් අවස්ථා දෙකකදී විතරයි අපිට ලැබිලා තියෙන්නේ. හරි? විවිධ වෙනස්කම් පෙන්නනවා. රටවල් වල නාගරීකරණ මට්ටම් වල විවිධ විෂමතා පවතී. සමාන ගති ලක්ෂණ තියෙන රටවල් අඩුයි. ඊළඟ තුන්වෙනි කාරණේ අපිට කියන්න පුළුවන් දැන් පහළට සාපේක්ෂව බලන්න ඉහළ විහිදලා තියෙන රටවල් මෙතන 1 2 3 4 5ක් තියෙනවා නේ සාපේක්ෂව ඉහළ නාගරීකරණය පෙන්වන රටවල් පහළ නාගරීකරණයක් දක්වන රටවල් වලට වඩා වැඩි සාපේක්ෂව ඉහළම නාගරීකරණයක් දක්වන රටවල් පහළ නාගරීකරණයක් දක්වන රටවල් සංඛ්‍යාවට වඩා වැඩිය පැහැදිලි වුණාද ඒක කතා කරන විදිය? ඒක කතා කරන විදිය පැහැදිලිද ඔයාලට? පැහැදිලි. හරි. බොහොම සරල දෙයක්. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට යන් අපි. බහුරේඛා ප්‍රස්ථාරයක් අඳින්න තියෙන්නේ හරිම ලේසි 1960 සිට 2020 දක්වා ජනසංඛ්‍යා වර්ධන ශීඝ්‍රතාවයේ අංක 2 වගුවෙන් දැක්වේ 65 75 85 95 2015 ඉන්දියාව නයිජීරියාව හයිටි වෙන්න ඕනි හයිටි හරි රටවල් තුනයි ඕගලන්ට හිතෙන්නේ මේක අඳින්නේ රටවල් වලටද වර්ෂ වලටද ලේසි ලස්සන ප්‍රස්ථාරය අඳහම ලස්සන කොහොමද එඳ ප්‍රස්ථාරය දාන්න WhatsApp එකට group එකට දැන් ලස්සන නිමාවක් කියන ප්‍රස්ථාරය ගොඩනගන්න පුළුවන් වෙන්න ඕනි වර්ෂ වලට බොහොම හොඳයි වර්ෂ වලට රේඛා තුනයි දෙන්නේ එතකොට වර්ෂ වලටයි ගොඩනගන්න ඕනි පුළුවන් තරම් බලන්න ඕනි අපි වර්ෂ වලට ගොඩනගන්න වර්ෂ තියෙනකොට ප්‍රස්ථාරය ලස්සනයි පුතේ එතකොට හරි හොඳයි මේක හරිම ලේසි මේක මම ඔයගොල්ලෝ ඇඳලා ඇති වර්ෂ පහ ගන්න ඕනේ පහලට ඊට පස්සේ රේඛා
වර්ණ පාවිච්චි කරන්න පුළුවන් symbols පාවිච්චි කරන්න පුළුවන් එතකොට මේකේ අඩුම තියෙන්නේ බිඳුවේ ඉඳලා කොහොමද ඇඳෙන්න ඕනේ බිඳුවේ ඉඳලා පරතර ගන්න ඕනේ බිඳුවේ ඉඳලා තියෙනවා 1.0 ඉඳලා 2.7 දක්වානේ වැඩිම තියෙන එක නේද 2.7 දශම පරාසයක් එක තමයි ගන්න ඕනේ ළමයි දාන්න ප්‍රස්තාරේ මම ප්‍රස්තාරයට යනවා ඉහත තොරතුරු නිරූපණය කිරීම සඳහා බහුරේඛා ප්‍රස්තාරයක් නිර්මාණය කරන ඔබ නිර්මාණය කළ ප්‍රස්තාරය ඇසුරින් රටවල් තුනේ ජන සංඛ්‍යා වර්ධන ශීඝ්‍රතාවයේ සුවිශේෂී ලක්ෂණ තුනක් ලියන්න. මෙම ප්‍රස්තාරික ශිල්ප ක්‍රමයේ වාසියක් හා අවාසියක් දක්වන්න. 1965 සිට 2015 කාල සීමාව තුළ ඉන්දියාවේ ජන සංඛ්‍යා වර්ධන ස්වභාවය දැක්වීමට සුදුසු වෙනත් ප්‍රස්තාරික ක්‍රමයක් පිළිබඳ කටුසටහනක් ඇඳ පහදන්න. ඉන්දියාවේ විතරයි අහන්නේ නේ. ඉන්දියාවේ විතරයි අහන්නේ. ඉන්දියාවේ ජන සංඛ්‍යා වර්ධන ස්වභාවය දැක්වීමට සුදුසු වෙනත් ප්‍රස්තාරික ක්‍රමයක් පිළිබඳ කටුසටහනක් ඇඳ පහදන්න. බලන්න ඒක ප්‍රශ්න කියවන්න ඕනේ හොඳට. ඉන්දියාවේ විතරයි අහන්නේ. කටුසටහනත් එක්කම දාන්න. තාමත් ලේසි එක. මේක අඳින්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි 1965 මෙතෙන්ට ගන්න පුළුවන්. 1965 මෙතෙන්ට ගත්තොත් එහෙම 2015 කෙලින් මේ සිරස් රේඛාවේ යන්න ඕනේ. හරි? අනිත් ක්‍රමය තමයි මේක. දැන් මෙහෙම දැන් 1965 මෙතෙන්ට ගත්තොත් එහෙම රේඛාව මෙතන ඉඳන් මේ 65 දක්වා මේ දක්වා යනවා. එතකොට මෙතනින් රේඛාව වදින්න ඕනේ. හරි? නමුත් පුරුදු වෙලා ඉන්න මේ ක්‍රමයටම අඳින එක තමයි හොඳ. මොකද නැත්නම් ඔක පැටලෙන්න පුළුවන් විභාගෙට ගියාම නේද? එතකොට මේ ආරන් තියෙන 1 2 3 4 5 6 කියලා. ජනගහන වර්ධන ශීඝ්‍රතාවය. සිරස් තිරස් අක්ෂ නම් කිරීම නිවැරදි. බොහොම හොඳයි. ප්‍රස්තාරය ඇඳලා තියෙනවා. මම මේක දැන් මේකේ සංඛ්‍යාව බැලුවේ නැහැ. මෙහෙම යනවා ඇති. මේක එක දිගට ගිහිලා තියෙනවා නේ. එක මත එක යනවා එක අවස්ථාවකදී. එහෙම වෙනවා ඉතින්. මේකෙත් ගිහිල්ලා තියෙනවනේ මේ එක රේඛාවේ යනවානේ කෝ නිර්මාණ හරි හතර දක්වා අරන් තියෙනවානේ බලන්න ඔක්කොමලා අරන් තියෙන්නේ වර්ෂ වලට බොහොම හොඳයි ඒක මොලේ කල්පනා කරන්න ඕනේ ඒ වෙලේ ඇවිල්ලා තියෙන විදිහ අනුව මොකද අපි ප්‍රස්තාරේ හැඩය ආරක්ෂා කර ගන්නවත් ඕනේ ප්‍රස්තාරයේ හැඩයත් ආරක්ෂා වෙලා තියෙන්න ඕනේ එකක් යනවා එක මතනේ කළු පාටින් ලියන්න වර්ෂ එහෙම මේ කටුසටහනනේ ඉන්දියාවේ ජන සංඛ්‍යා වර්ධනය. ඔව්. සරල රේඛා ප්‍රස්තාරය තමයි එන්නේ.
හොඳයි. සරල රේඛා ප්‍රස්ථාරය තමයි ඒකට එන්නේ. දැන් අපි මේකේ විශ්ලේෂණය බලමු. අපිට පේනවා 1965 සිට 2015 දක්වා ජනසංඛ්‍යා වර්ධන ශීඝ්‍රතාවයේ ඉහළම වර්ධන ශීඝ්‍රතාවයක් පෙන්වුම් කරන්නේ නයිජීරියාව. නයිජීරියාව තමයි ඉහළම වර්ධන ශීඝ්‍රතාවයක් පෙන්වුම් කරන්නේ. වර්ණ එක වගේ පපුව දිගේ වෙන එකක් ගමු. නයිජීරියාවේ තමයි දැන් මේ දෙවෙනි එක මේ නයිජීරියාව තමයි වැඩිම වර්ධන ශීඝ්‍රතාවයක් පෙන්වුම් කරන්නේ. සහ ඕගලන්ට ඒකටම උනත් ලියන්න පුළුවන් නයිජීරියාව 1965 වෙනකොට 65 සිට 2015 දක්වා කාලය තුල උච්චාවචනීය වන වර්ධන ස්වභාවයක් පෙන්වුම් කරලා තියෙනවා. ඉහළ උච්චාවචනයක් පෙන්වුම් කරනවා. හැබැයි 2015 දී යලි ඉහළ යන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඔය නම් එහෙම ලියන්නත් පුළුවන්. හරි? ඊළඟ දෙවෙනි කාරණේ අපිට කියන්න පුළුවන් ඉන්දියාව සහ හයිටි රාජ්‍යයන් දෙකේම වර්ධන ශීඝ්‍රතාවයේ පහළ බහින ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඉන්දියාව සහ හයිටි කියන රටවල් දෙකේම වර්ධන ශීඝ්‍රතාවය පහළ බසින ස්වභාවයක් පෙන්වුම් කරනවා. කාලීනව 1985 සිට අකණ්ඩව පහළ බහින ස්වභාවයක් පෙන්වුම් කරනවා. තුන්වෙනි කාරණේ අපිට කියන්න පුළුවන් ඉන්දියාවේ සහ හයිටි රාජ්‍යයන්හි දැන් හයිටිය ඉන්දියාව කාලීනව උච්චාවචනීය වන ස්වභාවය අඩු වෙලා තියෙනවා. ඉන්දියාවේ කාලීන උච්චාවචනීය වන ස්වභාවය අඩු වෙලා තියෙනවා. 1975 දී ඉහළ වර්ධන ශීඝ්‍රතාවයක් පෙන්නලා ඊට පස්සේ අකණ්ඩව පහළ බහින ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. හයිටි රාජ්‍යයේ වැඩිම වර්ධන ශීඝ්‍රතාවය පෙන්වුම් කරනවා 1985 දී. 1985 සහ 95 කාලය තුලදී මේ රටවල් දෙකම එකම වර්ධන ශීඝ්‍රතාවයක් පෙන්වුම් කරනවා. නමුත් හයිටියට සාපේක්ෂව ඉන්දියාවේ වර්ධන ශීඝ්‍රතාවය පහළ මට්ටමක පවතිනවා එයින් පසු කාලයේදී. ඔය එකට අනේක කියන්න ඕනේ ඒක. ඒක හරිය විශේෂ ලක්ෂණයක් නේද? 1985 සිට 1995 දක්වා කාල සීමාවේදී සමාන වර්ධන ශීඝ්‍රතාවයක් පෙන්වුම් කරලා තියෙනවා. නමුත් එයින් පස්සේ හයිටියට වඩා ශීඝ්‍රයෙන් ඉන්දියාවේ ජනසංඛ්‍යාවේ වර්ධනය අඩු ස්වභාවයක් අරගෙන තියෙනවා. හයිටියට සාපේක්ෂව වර්ධන ශීඝ්‍රතාවය අඩුයි ඉන්දියාවේ. නමුත් මේ රටවල් දෙකටම සාපේක්ෂව කාලීනව වැඩි වන ස්වභාවයක් තමයි අපිට නයිජීරියාවෙන් පෙන්වුම් කරන්නේ. වර්තමාන තත්ත්වයේ කියනවා නම් අඩුම වර්ධනය පෙන්වුම් කරනවා ඉන්දියාව. ඊට වඩා වැඩි සාපේක්ෂව ඊට වඩා වැඩි වර්ධනයක් පෙන්වුම් කරනවා හයිටිය. වැඩිම වර්ධනයක් පෙන්වනවා නයිජීරියාව. එතකොට හයිටිය සහ ඉන්දියාව දෙකේම අඩුවන ශීඝ්‍රතාවයක් පෙන්වුම් කරනකොට නයිජීරියාවේ වැඩි වෙන ශීඝ්‍රතාවයක් තමයි පෙන්වුම් කරන්නේ. මම ওই කරුණු ඔක්කොම කිව්ව ඔහම ලියලා ඇති ඔයගොල්ලෝ. ඔය කෝක කිව්වත් හරි. එතකොට කරුණු තුන වෙන්න ඕනේ බලන්න. විශ්ලේෂණයේ කරුණු තුන වෙන්න ඕනේ. වැඩිම වර්ධන ශීඝ්‍රතාවය පෙන්වුම් කරන රාජ්‍ය වෙන්නේ නයිජීරියාව. අඩුම වර්ධන ශීඝ්‍රතාවයක් පෙන්වුම් කරන රාජ්‍ය වෙන්නේ ඉන්දියාව. මේ සෑම රටකම කාලීනව වර්ධනයේ ස්වභාවයේ උච්චාවචනීය වන ස්වභාවයක් පෙන්වුම් කරනවා. නමුත් හයිටිය සහ ඉන්දියාව ගත්තොත් එම 1985න් පස්සේ මේ රටවල් දෙකේම ශීඝ්‍ර පසුබෑමක් දකින්න ලැබෙනවා. නිරූපණය කරලා තියෙන රටවල් තුන අතරින් අඩුම වර්ධන ශීඝ්‍රතාවයක් පෙන්වුම් කරන්නේ ඉන්දියාව. ඉන්දියාව ඉහළ වර්ධන ශීඝ්‍රතාවයක ඉඳලා වේගයෙන් පහළ බසින ස්වභාවයක් ගන්නවා. හයිටිය පහළ උච්චාවචනීය වන වර්ධන ශීඝ්‍රතාවයක ඉඳලා සෙමින් පහළ බසින ස්වභාවයක් පෙන්වුම් කරනවා. හරි? 1985 කාලයේදී මේ දෙකම සමාන වර්ධන වේගයක් පෙන්වුවා. ඉන්දියාව හයිටියට වඩා වැඩි වේගයකින් පහළ බහිමින් පවතිනවා. මම හිතන්නේ පැහැදිලි දැන්.
ඊළඟට ඉන්දියාවේ නෑ මේකේ වාසි දෙකක්ද අවාසි දෙකක්ද කියන්න තිබුණා නේද? මොකද්ද කියන්න තිබුණේ? වාසියකුයි අවාසියකුයි ටීචර්. වාසියකුයි අවාසියකුයි නේ. මූලිකම වාසිය තමයි විචල්‍යයන් ගණනාවක කාලීන හා අවකාශීය ව්‍යාප්තිය එකම ප්‍රස්ථාරයකින් නිරූපණය කිරීමේ ඇති හැකියාව. මේකේ තියෙන ලොකුම වාසිය තමයි විචල්‍යයන් ගණනාවක තොරතුරු කාලීනව සහ අවකාශීයව එකම ප්‍රස්ථාරයක් තුළ නිරූපණය කිරීමේ ඇති හැකියාව. දැන් බලන්න අපිට මේ රටවල් තුනක ජනසංඛ්‍යා තොරතුරු වර්ෂ 5ක කාල පරිච්ඡේදයක් තුළ හැසිරීලා තියෙන ආකාරය නිරූපණය කිරීමට මේ ප්‍රස්ථාරයෙන් හැකි වෙලා තියෙනවා. ඒක වාසියක්. මේකේ තියෙන ලොකුම අවාසිය තමයි අඛණ්ඩ ගැලීමක් සහිත තොරතුරු පමණයි නිරූපණය කරන්න පුළුවන්. නිරූපණය කිරීමේ හැකියාව තියෙන අඛණ්ඩ ගැලීමක් සහිත තොරතුරු පමණයි. වැඩි තොරතුරු ප්‍රමාණයක් නිරූපණය කළ හැකි වුණාට අපිට මේකෙන් ප්‍රමාණය හඟවන තොරතුරු එහෙම නිරූපණය කරන්න බෑ. සන්තතික දත්ත පමණයි නිරූපණය කරන්න පුළුවන්. එතකොට හැම තොරතුරක්ම මේකෙන් නිරූපණය කරන්න පුළුවන් හැකියාවක් නැහැ. තොරතුරු වැඩි ප්‍රමාණයක් නිරූපණය කළ හැකි ප්‍රස්ථාරයක් වුණත් නිරූපණය කළ හැකි තොරතුරේ ස්වභාවය අනුව තීරණය වෙනවා. තොරතුරේ ස්වභාවය අනුව ඒක තීරණය වෙනවා. හරි? ඔය නම් තව අවාසියක් මේකට කියන්න පුළුවන්. ඔයගොල්ලන් ලියලා තියෙන අවාසි අනුව දැන් තව දුරටත් වැඩි රේඛා ප්‍රමාණයක් આવොත් දැන් රටවල් අපි හිතමු 5ක් 6ක් විතර ආවයි කියලා. රටවල් ප්‍රමාණය වැඩි වුණොත් එහෙම රේඛා ප්‍රමාණය වැඩි වෙනකොට තොරතුරු අපැහැදිලි වෙනවා. රේඛා ප්‍රමාණය වැඩි වෙනකොට තොරතුරු අපැහැදිලි වෙනවා. ඒක ප්‍රධාන අවාසියක් මේකේ තියෙනවා. විචල්‍යයන් ප්‍රමාණය වැඩි නම් දැන් බලන්න රේඛා ප්‍රමාණය වැඩි වෙනකොට තොරතුරු ප්‍රමාණය අපැහැදිලි මීට වඩා වැඩි රේඛා ප්‍රමාණයක් ආවොත් දැන් බලන්න මෙතන වුණත් අපිට තොරතුරු අපැහැදිලි වෙන එක මතයක යනවා. නේ? ඒ අවාසිය උතන ගන්න එක හොඳයි. ඒ අවාසිය ලියන එක හොඳයි. ඊළඟට සුදුසු සිරස් පරිමාණයක් යොදා ගන්න ඕනේ. සිරස් පරිමාණයේ විචලතා මත ප්‍රස්ථාරයේ හැඩතල වෙනස් වෙනවා. දැන් අපිට ඒක දකින්න ලැබුණානේ මේ ප්‍රස්ථාර ට්‍රිකෙන්. දැන් මේ ප්‍රස්ථාරයේ මේ වගේ පැතිරි ස්වභාවයක් ගන්නකොට මේකේ නිකන් විචලතාවය වැඩිව පේනවා. නේද? එක එක විදිහේ ඒ කියන්නේ සිරස් පරිමාණයේ ස්වභාවය අනුව මේකේ මේ හැඩතල වෙනස් වෙනවා. හරි? ඒක අපිට මේකේ දකින්න ලැබෙන ගැටලුවක්. ගොඩාක් උසට සිරස් පරිමාණය ගත්තොත් එimhe තොරතුරු අතිශයෝක්තියෙන් ප්‍රකාශයටපත් වෙනවා. සිරස් පරිමාණය අනුව පරිමාණයේ මේ ප්‍රස්ථාරයේ හැඩය තීරණය වෙනවා. සිරස් පරිමාණය වඩා විශාලව ගත්තොත් එහෙම පරතරය වැඩි ගත්තොත් එහෙම තොරතුරු අතිශයෝක්තියෙන් ප්‍රකාශයටපත් වෙනවා. ඒකත් අවශ්‍යයි. හරි. ඊළඟට මේ ඉන්දියාවේ ජනසංඛ්‍යා වර්ධනය පෙන්වීම සඳහා සුදුසු වෙනත් ප්‍රස්ථාරික උපක්‍රමයක් කියනවා. එතකොට ඕගොල්ලන් මේක අඳින්න පෙර මම කිව්වා විස්තරය ලියන්න ඕනේ කියලා. එතකොට මූලික වශයෙන් අපි කියන්න ඕනේ මේ සන්තතික தත්ත්වයක් ජනසංඛ්‍යා වර්ධනය පිළිබඳව ඉතර සටහන් වෙන්නේ. එතකොට මේ සන්තතික தත්ත්වය නිරූපණය කිරීම සඳහා වඩාත් යෝග්‍ය වෙන්නේ තනි රටක වර්ෂ කීපයක තොරතුරු තමයි දක්වලා තියෙන්නේ. ඒ නිසා ඉන්දියාවේ ප්‍රස්ථාරය නිරූපණය කරන්න ඕනි සරල රේඛා ප්‍රස්ථාරයෙන්. ඒක මේ විදිහට ලියන්න ඕනේ. ලියන්නකෝ. ලියා ගන්න කොහොමද කටුසටහනකට පෙර සූදානම්. කටුසටහනක් ගැන කියන්නේ කොහොමද? යෝග්‍යතාවය කියන්න ඕනේ. යෝග්‍යතාවය කියලා ඕනේ කටුසටහන අඳින්න. මම දැන් නිතරම කිව්වා ඒ කාරණේ. යෝග්‍යතාවය කියලා ඕනේ කටුසටහන අඳින්න. ඒක ප්‍රස්ථාර කොලයක වෙනම අඳින්න ඕනේ නැහැ. ඒ උත්තර පත්‍රෙම අඳින්න ඕනේ. මේ ඇඳලා තියෙන්නේ අන්න ඒ වගේ උත්තර පත්‍රෙම අඳින්න ඕනේ. මෙහෙම අඳින්න ඕනේ. හරි? ඒක ලියා ගන්න. ඉන්න මම ප්‍රශ්නෙට යන්න ඕනේ චුට්ටක්.
1965 සිට 2015 දක්වා කාල සීමාව තුළ ඉන්දියාවේ ජනසංඛ්‍යා වර්ධන ස්වභාවය දැක්වීමට සුදුසු ප්‍රස්ථාරය වන්නේ සරල රේඛා ප්‍රස්ථාරයයි. සරල රේඛා ප්‍රස්ථාරයයි. ඒක ලියන්න කලින් උඩින් ලියන්න සරල රේඛා ප්‍රස්ථාරය කියලා. දැකපු ගමන් පේන්න. සරල රේඛා ප්‍රස්ථාරය කියලා උඩින් ලියන්න. ලියලා ඔය ටික ලියන්න. සරල රේඛා ප්‍රස්ථාරයයි. එහි යෝග්‍යතාවයට හේතු. එහි යෝග්‍යතාවයට හේතු. පළවෙනි තර ලකුණ දාලා ලියන්න. එහි යෝග්‍යතාවයට හේතු පළවෙනි තර ලකුණ දාලා ලියන්න. ජනසංඛ්‍යා වර්ධනය සන්තතික දත්තයක් බැවින් ජනසංඛ්‍යා වර්ධනය සන්තතික දත්තයක් බැවින් ජනසංඛ්‍යා වර්ධනය සන්තතික දත්තයක් බැවින් ප්‍රස්ථාරික ක්‍රම අතරින් ඒ දැක්විය හැකේ ප්‍රස්ථාරික ක්‍රම අතරින් ඒ දැක්විය හැකේ ප්‍රස්ථාරික ක්‍රම අතරින් එය දැක්විය හැකේ එහෙම නැත්නම් එය නිරූපණය කළ හැකේ එය නිරූපණය කළ හැකේ රේඛා ප්‍රස්ථාර විශේෂයක වීම රේඛා ප්‍රස්ථාර විශේෂයක වීම නැත්නම් රේඛා ප්‍රස්ථාරයක වීම මේ තොරතුරු පෙන්වන්න පුළුවන් අපිට රේඛා ප්‍රස්ථාරයක පමණයි. හරි? ඊළඟ දෙවෙනි කාරණේ 1965 සිට 2015 දක්වා 1965 සිට 2015 දක්වා කාල සීමාව තුළ ඉන්දියාවේ ජනසංඛ්‍යාව පමණක් නිරූපණය කරන බැවින් කාමරේ ෆෝන් එකට හොයන්නේ කාමරේ ඉන්දියාවේ ජනසංඛ්‍යාව පමණක් නිරූපණය කළ හැකි බැවින් නිරූපණය කළ හැකි බැවින් නෙවෙයි නිරූපණය කරන බැවින් තනි රේඛාවක් පමණක් අවශ්‍ය වේ. තනි රේඛාවක් පමණක් අවශ්‍ය වේ. එනිසා සරල රේඛා ප්‍රස්ථාරය යොදා ගනී. ඒ පහත පරිදි දැක්විය හැකිය. ඒ පහත පරිදි දැක්විය හැකිය. කියලා කටුසටහන එන්න ඕන. හරි කටුසටහනට යටින් මේක ලියන්න. කටුසටහන කියලා දාගන්න කොටුවක් ඇඳලා. කටුසටහනට යටින් දාන්න. ඊට සිරස් තිරස් අක්ෂ නම් කරලා තියෙන්න ඕනි. මාත්‍රිකාව දාලා තියෙන්න ඕනි. හරි මූලාශ්‍රය දක්වලා තියෙන්න ඕනි. ඒ ටික තියෙන්න ඕනි. මේ වගේ. සිරස් තිරස් අක්ෂ නම් කරලා තියෙන්න ඕනි. මාත්‍රිකාව දාලා තියෙන්න ඕනි. මූලාශ්‍රය දක්වලා තියෙන්න ඕනි. මේවා පැහැදිලි වෙන්න ඕනි. මේක මේ විදිහටම තියෙන්න ඕනි. හරි මේකට යටින් ලියන්න ඉන්දියාවේ ජනසංඛ්‍යාවේ වර්ධන ස්වභාවය කාලීනව ඉදිරිපත් කළ හැකි
පහසුවෙන් නිර්මාණය කළ හැකි දුටුව හා අවබෝධ කරගත හැකි පහසුවෙන් නිර්මාණය කළ හැකි දුටුව හා අවබෝධ කරගත හැකි ස්වභාවයක් මෙම ප්‍රස්ථාරයෙහි පවතී. නැත්නම් අවබෝධ කරගත හැකි වීම වාසියකි. එහෙම කියන්නත් පුළුවන්. මේකේ වාසි තමයි ඔය අපි කිව්වේ. ඇයි මේක යෝග්‍ය වීමට හේතු? හරි පැහැදිලි වෙන්න ඕනේ. ලකුණු පහක්ද කොහෙද දෙනවනේ? එක එක ලකුණේ ලකුණු ප්‍රමාණය වෙනස් වෙනවා. කටුසටහනට ලකුණු දෙනවා ලකුණු 3ක්. සාමාන්‍යයෙන්. හරි? ඒක නිසා මේ ලකුණ ගන්න නම් ඕක තියෙන්න ඕනේ. යෝග්‍යතාවය තියෙන්න ඕනේ. යෝග්‍යතාවයට ලකුණු 2ක් දෙනවා. කටුසටහනට ලකුණු 3ක් දෙනවා. ලකුණු 5 කැඩෙන්නේ මේ විදියට. ඊළඟ ප්‍රශ්නෙට යන් අපි. මේකේ දෙන ලකුණු 4යි දීලා දෙන්නේ. ලකුණු 5ක් දෙනවා සාමාන්‍යයෙන්. दूरस्थ संवेद वेदिका 3ක් නම් කරන්න. අපි දන්නවා වාසර වේදිකා භූමි පාදක වේදිකා වාසර වේදිකා අභ්‍යවකාශ වේදිකා භූමි පාදක වේදිකා වාසර වේදිකා අභ්‍යවකාශ වේදිකා ගුවන් ඡායාරූපයේ ලබා ගන්නා කෝණය අනුව බෙදෙන වර්ග දෙක අතර වෙනස්කම් පහදන්න. කෝණය අනුව බෙදෙන වර්ග දෙකක් එළගුවන් ඡායාරූප සහ සිරස් ගුවන් ඡායාරූප කියලා. එළගුවන් ඡායාරූප සිරස් ගුවන් ඡායාරූප. ඒ අනුව මේකේ වෙනස්කම් අහනවා. අපි බලමු මේ වගේ එකක් කොහොමද ලියන්නේ. බොහොම කුඩා තොරතුරක වෙනස්කම් කියන්නේ කොහොමද? නේද? වෙනස්කම් පහදන්න කියන්නේ වෙනස්කම් වලට ලකුණු 4යි තියෙන වෙනස්කම් 2යි බලාපොරොත්තු වෙන්නේ. ඉස්සලා ඔයගොල්ලන් කියන්න ඕනේ වර්ග දෙක සිරස් ගුවන් ඡායාරූප සහ එළ ගුවන් ඡායාරූප කියලා. සිරස් ගුවන් ඡායාරූප එළ ගුවන් ඡායාරූප. හොඳම දේ ඔය විදිහට ලියන එක. ඉතාමත් පැහැදිලි හැබැයි හොඳ දැනුමක් තියෙන්න ඕනේ. නේ? දැන් අපි දන්නවා සිරස් ගුවන් ඡායාරූපයකින් තොරතුරු ඉදිරිපත් කරන්නේ මේක ලියන්න පුළුවන් මෙහෙම. ගුවන් යානයේ නැත්නම් වාසර වේදිකාවේ කැමරාවේ ප්‍රකාශනාක්ෂය පොළවට ලම්බකව පිහිටන විට ගන්නා ඡායාරූපයි. දෙවෙනි වෙනස්කම මේක එළගුවන් ඡායාරූපය කියන්නේ කැමරාවේ ප්‍රකාශනාක්ෂය ටාගට් එකට ඇලව පිහිටන විට ලබා ගන්නා ඡායාරූපයි. එළ කෝණයකින් කියලා දාන්න. එළ කෝණයකින් පිහිටන විට. දැන් අපි හිතුව මේ තියෙන ටාගට් එක කියලා. හරි? මේක මෙන්න මෙහෙම ගන්නවා නම් අපි හිතුව මේ හෙලිකොප්ටරයකින් ගන්න කියලා. හරි? ඒතර කැමරාවේ ප්‍රකාශන අක්ෂයේ තියෙන්නේ මේ වගේ නම් මේක ඇලයි. සිරස් ගුවන් ඡායාරූප කියලා කියන්නේ අපි හිතුව මේ පිළිබඳව ගන්න කියලා. කැමරාවේ ප්‍රකාශන අක්ෂය මේකට ලම්බකව පිහිටනවා.
ඔය විදියට. එතකොට මේක සිරස් ගුවන් ඡායාරූප මේක එළ ගුවන් ඡායාරූප. හරි? එළ කෝණයකින් පිහිටන විට ලබා ගන්නා ඡායාරූපයි. දැන් මේකේ තොරතුරු කොහමද? ද්විමානයි. ද්විමානව නිරූපණය වේ. උස පේන්නේ නැහැ. මේකේ කොහමද? ත්‍රිමානව නිරූපණය වේ. ත්‍රිමානව නිරූපණය වේ. මේක ද්විමානයි මේක ත්‍රිමානයි. ත්‍රිමානව නිරූපණය වේ. හරි? මේක ද්විමානව තියෙන නිසා අපිට මේකේ ලබා ගන්න වැටහීම අඩුයි. නමුත් අවකාශයේව අපිට වැඩි තොරතුරු ප්‍රමාණයක් පැහැදිලිව ගන්න පුළුවන්. හරි? ද්විමානව පවතින බැවින් වැඩි තොරතුරු ප්‍රමාණයක් පැහැදිලිව ලබා ගැනීමට හැකි වේ. මේක ත්‍රිමානව තියෙනකොට සමහරවිට මේක හෙවණෙලිත් වැටලා තියෙනවා. හරි? ඇතැම් ලක්ෂණවල තොරතුරු අපැහැදිලි වේ. ඇතැම් ලක්ෂණ තොරතුරු අපැහැදිලි වේ. ලබාගත හැකි අන්තර්ගත තොරතුරු ප්‍රමාණය අඩුය. අන්තර්ගත තොරතුරු ප්‍රමාණය අඩුයි. මම පෙන්නනවා ඔයගලන්ට මේ ලක්ෂණය මොකද්ද මේ ටීච් කියන්නේ කියලා. මේවයි සමහරේ පුතේ හෙවණෙලි වෙట్లా තියෙනවා. දැන් මේක zoom කරලා ගන්නත් පුළුවන්. මේ ලක්ෂණය ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් මේක අතාරින්න. මේ ලක්ෂණ දෙක කියන්නේ උතන ලක්ෂණ දෙකයි ඕන වෙන්නේ. මේ ලක්ෂණේ නොකියුවටම කමන්නේ. ඔයගලන්ට අපහැදිලි නම් මම මේ පෙන්නන්නම් ඕකේ. හරි? දැන් සමහර ඒවා එනවා දැන් පුංචි ප්‍රමාණයක් නම් තියෙන්නේ. තොරතුරු ඉතාමත් නාගරික සංකීර්ණ නාගරික කලාපයක එහෙමනම් මේ තොරතුරු ගන්න එක සාපේක්ෂව හරිම අපහැදිලි. ත්‍රිමානවන තොරතුරු ඇඳෙන්නේ. ලොකු ගොඩනැගිලි වල එහෙම හෙවණෙලි වැටෙනවා. ඊළඟට මේ දැන් ගොඩනැගිලි වල උස මට්ටම් පේනකොට මොනවාද විසිරලා තියෙන ප්‍රමාණය පේන්නේ නැහැ. අවකාශයේ පැතිරීම පැහැදිලි නැහැ. චිරස් මට්ටමේ වෙනස්කම් පේනවා. හැබැයි මේක එහෙම නෙවෙයි ද්විමානව තියෙනකොට අපිට මේකේ පැතිරීම අවකාශීය රටාව හොඳට පැහැදිලි. මේකේ අවකාශීය රටාව පැහැදිලි මේකේ අපැහැදිලි. මේක කුඩා ප්‍රදේශයකට හොඳයි මේක විශාල ප්‍රදේශයකට හොඳයි. හරි? මේක තේරෙන්නේ නැත්නම් මේක අතාරින්න මේ දෙක ලියන්න. මේ දෙක ලියන්න. මේ දෙක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ දෙක නම් ලියන්න ඕනේ අනිවාර්යයෙන්. කැමරාවේ ප්‍රකාශනත්සය පොළොවට ලම්බකයි කැමරාවේ ප්‍රකාශනත්සය පොළොවට ඇලයි. මේකේ තොරතුරු සටහන් වෙන්නේ ද්විමානව මේකේ තොරතුරු සටහන් වෙන්නේ ත්‍රිමානව. මේ දෙක තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි? මේක තේරෙන්නේ නැත්නම් ලියන්න එපා. ඒක ලියන්න එපා කොහොමද? ඔතන ඔයගලන්ට පැටලෙයි. ඒ වුණාට මම චුට්ටක් පෙන්නන්නම් මේක මම කියපු කාරණේ. ආයේ ඔයගලන්ට මේවා ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ නේ. ඒක නිසා පෙන්නන එක යුතුයකමක් නේ.
පේනවද? ස්ක්‍රීන් එක පේනවද? ළමයි? පේනවා ටීචර්. දැන් මේ තියෙන්නේ තිරස් ගුවන් ඡායා රූප. මේ තියෙන්නේ තිරස් ගුවන් ඡායා රූප. දැන් බලන්න විශාල තොරතුරු සම්භාරයක් ද්විමානව නිරූපණය වෙලා තියෙනවා. තොරතුරු පැහැදිලි. හරි. මේ තියෙන්නේ සිරස් ගුවන් ඡායා රූප. දැන් පේනව නේද ඔයගොල්ලන්ට මේ ගොඩනැගිලි උස මට්ටම් පෙන්නට අවකාශයේ රටාව පැහැදිලිද? අවකාශයේ රටාව පැහැදිලි නෑ නේ පුතේ. උස මට්ටම් පේනවා. දැන් බලන්න මේකේ මේ සිරස් ගුවන් ඡායා රූපයක් මෙතන තියෙනවා. මේ සමහර ගොඩනැගිලි වලින් වැහිලා නේද? සමහර භූදර්ශනය ඒවයින් වැහිලා තියෙන්නේ. මේ ත්‍රිමාණය. දැන් බලන්න මේවා මේ ගොඩනැගිලි වලින් මේ පාරවල් එහෙම වැහිලා තියෙන්නේ. මේ සිරස් ගුවන් ඡායාරූප වල තොරතුරු අපැහැදිලි කියන්නේ ඒකයි විශාල සංකීර්ණ සිතියම් ප්‍රදේශයක් ගන්න මේවා හැබැයි මේවා තනිව එකක් තියෙනවා නම් එහෙම ගන්න එක හරි හොඳයි. ඔය ත්‍රිමාණයව. ද්විමාණයව නැද්ද මන් දන්නේ නැහැ. මේ ඔක්කොම ත්‍රිමාණයව. මේ තියෙන්නේ ද්විමාන. මේක ත්‍රිමාන. ත්‍රිමාණයව තමයි වැඩිපුර තියෙන්නේ. බලන්නකො මේක. මේ ගුවන් ඡායාරූප මේ. ඒ තියෙන්නේ ද්විමාන. ඒවයි ඔය දැන් ගොඩ නැගිලි පාරවල් මේ ඔක්කොම පේනවා ද්විමානයේවයි. ත්‍රිමානයේවයි එහෙම පේන්නේ නැහැ. ගොඩ නැගිලි වලින් පාරවල් වැහිලා තියෙන්නේ. එතකොට මේ අවකාශීය රටාව පැහැදිලි නැහැ. හැබැයි ගොඩ නැගිලි වල උස මට්ටම් මේව පැහැදිලිව පේනවා. උස පෙන්නුම් කරනවා. මේ මංගේ හේවණලි වැටෙනවා කියලා. මේ හේවණලි වැටලා තියෙනවා. මේ ඔක්කොම ත්‍රිමාන ඡායාරූප. මෙන්න මේ වගේ ප්‍රදේශයක් සිතියම් ගත කරන්න නම් මේ දැන් සංකීර්ණ නැති මේ වගේ ප්‍රදේශයක් සිතියම් ගත කරන්න මේ ත්‍රිමාන ඡායාරූප හොඳයි. එළගුවන් ඡායාරූප හොඳයි. දැන් බලන්න මේ වගේවා හරි නිදහස්නේ. ඒතර තවත් ඒවා වැහෙන්නේ නැහැ මේකේ. නේද? මේ මොකද්ද මේ? උදකලා ගේ හෝ ගොයිකොල කියන්නේ අපි ඕවට තමයි. ෆාම්ස්ටඩ්. මේ වගේ අතිශය සංකීර්ණ කලාපයක් සිතියම් ගත කරන්න එළගුවන් ඡායාරූප හොඳ නැහැ. අපිට මේ වයි පාරවල් එහෙම වැහිලා තියෙන මේ ගොඩනැගිලි වලින් පේනව නේද? ඇති නේද කාලේ මේ ගත්තා මේකට. ඔයගොල්ලන්ට පැහැදිලිද මං කියන එක ටීචර් කියන එක පැහැදිලිද? පැහැදිලි ටීචර්. හොඳයි. හොඳයි ඊළඟට දුරස්ථ සංවේදයේ ප්‍රයෝජන තුනක් කෙටියෙන් විස්තර කරන්න. දුරස්ථ සංවේදයේ ප්‍රයෝජන. පියවන තරම් විස්තර කරලා තියෙනවා දුරස්ථ සංවේදයේ ප්‍රයෝජන ප්‍රධානතම ප්‍රයෝජනය මොකද දුරස්ථ සංවේදයේ තියෙන්නේ? භෞතිකව ළඟා විය නොහැකි දුරකින් තියෙන ප්‍රදේශ සිතියම් ගත කරන්න, ඒවායේ මිනුම් ලබා ගන්න, ඒවා පිළිබඳව තොරතුරු ලබා ගන්න හැකියාව පවතිනවා. භෞතිකව ළඟා විය නොහැකි දුරකින් පිහිටලා තියෙන ඕනෑම රූප මිතියක් පිළිබඳව ඕනෑම භූ ලක්ෂණයක් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට, ඒවායේ මිනුම් ලබා ගැනීමට, ඒවා නිරීක්ෂණය කිරීමට, ඒවා සිතියම් ගත කිරීමට හැකියාව ලැබීම.
හරි භෞතිකව ළඟා විය නොහැකි දුරකින් පිහිටලා තිබෙනවා. ඊටමත් ඈතින් පිහිටලා තියෙන තොරතුරු පිළිබඳව මිනුම් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට ලැබෙන තොරතුරු 100%ක් නිවැරදි සහ යාවත් කාලීන වූ තොරතුරු ලැබෙනවා. 100%ක් නිවැරදි යාවත් කාලීන වූ තොරතුරු ලැබෙනවා. සියයක් නිවැරදි යාවත් කාලීන වූ තොරතුරු ලැබෙනවා. ඒ නිසා කාලගුණ හා දේශගුණ අධ්‍යයනයන් සඳහා මේවා පාවිච්චි කරනවා. ස්වාභාවික ආපදා කළමනාකරණයේදී පාවිච්චි කරනවා. කාලගුණ හා දේශගුණ විද්‍යා අධ්‍යයනයන් වලදී ඒ වගේම ස්වාභාවික ආපදා කළමනාකරණයේදී දුරස්ත සංවේදී පාවිච්චි කරන්න පුළුවන්. දැන් කාලගුණ හා දේශගුණ අධ්‍යයනයන් ගත්තොත් එහෙම අපි විශේෂයෙන්ම අපි දන්නවා ඔය විශේෂයෙන්ම වලාකුළු වර්ධනය පිළිබඳව හරි ඊළඟට වාසුලි වර්ධනය සහ ඒවායේ ගමන් රටා අධ්‍යයනය කරන්න ඒවායේ පිළිබඳ අනතුරු අඟවන්න නේද මේවට හැකියාව ලැබෙනවා දුරස්ත සංවේදී විශේෂ ප්‍රයෝජනයක් ඒක හරි ඊළඟට සැලසුම් කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන් යුද කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන් එක එක ක්ෂේත්‍ර වශයෙන් කියන්න පුළුවන් ඔයගලන්ට මේකේ ප්‍රයෝජන භූ විද්‍යා අධ්‍යයන සඳහා දැන් විශේෂයෙන් පොළවේ භූ අභ්‍යන්තර ව්‍යුහයේ ඇතිලා තියෙන වෙනස්කම් පැලුම් රේඛා හරි කම්පන හෝ ගිනි කඳු ඇති ස්ථාන එතකොට පොළොව අභ්‍යන්තරයේ උෂ්ණත්වයේ ඇතිවන වෙනස්කම් ඒ වගේම खनिज संपත් ගවේෂණය මේ වගේ දේවල් වලට හැකියාව ලැබෙනවා භූ විද්‍යා අධ්‍යයනයන් වලදී වැඩි ප්‍රයෝජන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි දන්නවා සාගර විද්‍යාවේ අධ්‍යයනයන් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද යොදාගන්නේ කියන එක කියන්න ඕනේ. ඕනම ප්‍රයෝජනයක් ගැන කියන්න පුළුවන්. කාලගුණ හා දේශගුණ විද්‍යා අධ්‍යයන, සාගර විද්‍යාව පිළිබඳ අධ්‍යයන, භූ විද්‍යාව පිළිබඳ අධ්‍යයන, භූ ලක්ෂණ සිතියම් හා සිතියම් අධ්‍යයන. අපි දන්නා භූ ලක්ෂණ සිතියම් වල භූ ලක්ෂණ පිළිබඳ තොරතුරු ලබා ගන්න, යාවත් කාලීන තොරතුරු ලබා ගන්න මිනුම් කරනවා. දැන් ඉස්සර භූ දර්ශනයක මිනුම් ලබා ගැනීම භෞතිකවයි සිදු කරේ. නමුත් දැන් එහෙම නැහැ. දැන් දුරස්ත සංවේදී ශිල්ප ක්‍රම භාවිතා කරලා තමයි අපි මිනුම් ලබා ගන්නේ. එතකොට මේ තොරතුරු ඉතාමත් පහසුවෙන් සිතියමකට ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. උදේ විස්තර කරන්න ඕනේ මේ විස්තර නැත්තම් නිකන් පොයින්ට් එක විදිහට ලිව්වට ලකුණු ලැබෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒකට ලකුණු භාගයයි ලැබෙන්නේ. සංවර්ධනයේ වෙමින් පවතින රටවල දුරස්ත සංවේදී ශිල්ප ක්‍රමයේ භාවිතය අඩුවීමට බලපෑ ඇති හේතු දෙකක්. සංවර්ධනයේ වෙමින් පවතින රටවල. පසුගාමී තාක්ෂණ එකක්. පළවෙනි එක. නවීන තාක්ෂණික උපකරණ හා මෙවලම් හැසිරවීමේදී අඩු ප්‍රවණතාවයක් දක්වනවා. විශේෂයෙන් අපි දන්නවා දැන් සංවර්ධිත රටවල් වල නම් දීවර කර්මාන්තයට මේවා පාවිච්චි කරනවා. කෘෂි කර්මාන්තයට පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ඔය ස්වාභාවික ආපදා කළමනාකරණය සඳහා පාවිච්චි කරනවා. නමුත් සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වල මේ තාක්ෂණය අපි කෘෂි කර්මාන්තය සඳහා දීවර කර්මාන්තය සඳහා සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම තමයි පාවිච්චි කරන්නේ. දුරස්ත සංවේදී ශිල්ප ක්‍රම වගේ දේවල් වල නැඹුරුවක් නැහැ. බොහෝ අය පිළිබඳව දන්නෙත් නැහැ. ඒ නිසා පසුගාමී දැනුම හරිම පසුගාමී. අපි මේවා පිළිබඳව පවතින නොදැනුවත්කම හේතු වෙලා තියෙනවා දුරස්ත සංවේදී ශිල්ප ක්‍රම භාවිතය අඩු වෙන්න. නවීන ශිල්ප ක්‍රම පිළිබඳව පවතින නොදැනුවත් භාවය. හරි? ඊළඟ දෙවෙනි කාරණේ මේ භාවිතා කරන ක්ෂේත්‍ර හිඟකම. භාවිතා කරන ක්ෂේත්‍ර හිඟකම මේ පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස් අඩු වෙන්න හේතු වෙලා තියෙනවා. දැන් අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගත්තත් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ගත්තත් අමාත්‍යාංශය ගත්තත් මේවායේ පාවිච්චි වෙන්නේ බොහොම අඩු වෙන්නේ. දුරස්ත සංවේදී ශිල්ප ක්‍රම භාවිතා වෙන්නේ බොහොම අඩු වෙන්නේ. ඒ නිසා දැන් ඒවට ශ්‍රමිකීන් විදියට පුද්ගලයන් බඳවා ගැනීමේදී පවා මේ දැන් GIS දැන් අපි දන්නවා GIS ඩිග්‍රී එක තියෙනවා. දැන් ඒව මේ මෑත කාලේ තමයි ඉස්සලම 2019 කණ්ඩායමට තමයි GIS ඩිග්‍රී එක හඳුන්වලා දෙන්නේ. වෙනම. හරි? එතකොට ඒ බලන්න ඒව පවා බොහොම පහළ මට්ටමක තියෙන්නේ. එතකොට අපේ විශ්වවිද්‍යාල පද්ධතියට උනත් මේවා ඇතුළත් වෙන්නේ දැන් තමයි. ඒ නිසා මේ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසක් හිටියත් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව නැහැ. මේවා පිළිබඳ පුහුණුවක් ලබා ගැනීමේ හැකියාව නැහැ. සහ එහෙම පුහුණුවක් ලබා ගත්තා කියලා මොන රස්සාවද මේ රටේ කරන්න පුළුවන් කියන ප්‍රශ්නයකුත් තියෙනවා.
ඒතර සංවර්ධනය වෙමින් පවතින බොහෝමයක් රටවල මේ තත්ත්වයේ තියෙනවා. මේ නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස් හිඟවීම සහ එම රටවල් වල මේවා භාවිතා කරන ක්ෂේත්‍ර අඩුකම මේවා පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් අඩු වෙන්න හේතු වෙලා තියෙනවා. එතකොට ඒ ඔස්සේ රැකියාව මතුවෙන්න ඕනි. ඒ වගේ මේවා විශාල වශයෙන් භාවිතා වෙන්න ඕනි. එතකොට තමයි නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම ප්‍රචලිත වෙලා යන්නේ. දැන් සංවර්ධිත රටවල ප්‍රායෝගිකව ඒගොල්ලන් පාවිච්චි කරනවා. නමුත් අපේ රටවල ප්‍රායෝගිකව පාවිච්චි නොවන නිසා මේ පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස් හිඟයි. ගලපලා ලියා ගන්න උත්තරේ. ඔය කරුණු දෙක තමයි කියන්න පුළුවන්. ඊළඟට මේ නවීන තාක්ෂණික මෙවලම් හා උපාංග මිලදී ගැනීමට හෝ නඩත්තු කිරීමට හැකියාවක් නොමැතිකමත් අපිට බලපාලා තියෙනවා. දැන් GPS වගේ දේවල් නම් අපි වාහනවල පාවිච්චි කරනවා. අපේ ෆෝන් වල GPS තියෙනවා. යම්කිසි ප්‍රමාණයක් අපි ඒ ගැන දන්නවා. නමුත් සමහර ක්ෂේත්‍ර පිළිබඳව අපි දන්නේ නැහැ. සහ ඒ පිළිබඳව උනන්දුවක් නැහැ. අනිත් එක තමයි හැමෝටම එහෙම දැන් GIS සිස්ටම් එකක් වුණත් අපි පාවිච්චි කරන ප්‍රමාණය බොහොම අඩුයි නේද? දුරස්ථ සංවේදී ශිල්ප ක්‍රම භාවිතය අඩු වෙන මූලික වශයෙන් හේතු වෙලා තියෙනවා මේ අපි ඒ තාක්ෂණික ක්‍රම භාවිතා කිරීමේ එකක් නොදන්නාකම සහ ඒ පිළිබඳව උනන්දුවක් නොමැතිකම. මේ දෙක තමයි ලියවෙන්න ඕනේ. අපිට පේන්න ඕනේ පරිසරයේ ඒවා භාවිතා කරනවා. එහෙම භාවිතා කරනවා අඩු වෙනකොට අපි මේ ශිල්ප ක්‍රම පිළිබඳව උනන්දුවක් නැහැ. හරි? හොඳයි. මම හිතන්නේ ඒක පැහැදිලි. එතනින් ඉවරයි 7 වෙනි පේපර් එක 6 වෙනි පේපර් එක මේ අපි කතා කරේ. ටීචර් මැප් එකක් බලමුද? මැප් එක දාන්න. මැප් එක ෆොටෝ ගහලා දාන්න ගෲප් වලට. එට්නා യൂറൽ ඉංග්‍රීසිயோட අයර්විල බීරින් සමුද්‍ර සංධිය බුවනෝස් අයර්ස් කොංගෝ ඇමරිකා එක්සත් ජනපදයේ අගනුවර 2020 දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළඳ හවුල්කරු මේක ඉන්දියාව දෙසැම්බර් 22 දිනට හිරුමුදුන් වන අක්ෂාංශය මකර එට්නා
මෙන්න මෙතන තමයි තියෙන්නේ එට්නා. හරි මේ තියෙන ඉතාලිය මේ සපත්තු වගේ කියලා අපි කියන්නේ. ඒකේ පහළ කෑල්ලේ. අපි ඒකට කියනවා සිසිලි දූපත කියලා. ඊට වඩා පැහැදිලි එකක් ගමු. යුරෝපයේ තියෙන එකක් නේද? ස්ථානීය මේකෙන් අර කෑල්ල වැහිලා තියෙන්නේ මේ පැහැදිලි නෑනේ තියෙන තැන අයිඩියා එකක් තියෙනව නේද මෙන්න මෙතන තියෙන ඉතාලියේ කෑලි තියෙන එකයි වෙන්නේ ඉතාලිය සම්පූර්ණයෙන් තියෙන එකක්වත් තියෙනවද කියලා බැලුවේ මම මම හිතන්නේ පැහැදිලි ඔයගොල්ලන්ට කොතනද තියෙන්නේ කියලා අයර්විල පැහැදිලිද අයර්විල තියෙන තැන ඔතන තමයි තියෙන්නේ අයර්විල ඒක පැහැදිලිද තියෙන හරිය අයර්විල හරි කොංගෝ ගංගාව අප්‍රිකාවේ තියෙන තැනක් ගමුනේ මේක හොඳයි මැප් එක නම් කරමුද බලන්න මේකේ තියෙන ගංගා ටික
අමාරුවේ වැටෙන්න හරි බැරි. ප්‍රධානම ගංගා ටික. මේ ගංගාව මොකක්ද? මේ ගංගාව ළමයි කියන්න මයික් ඔන් කරලා. අපි ලකුණු කරන ගංගාව. මේක මොකද්ද? මිසිසිපි. ඔව්. මේක මිසිසිපි. මේක මේව ඕනේ. මේවා සාමාන්‍යයෙන් එන්නේ. මේක ඇමේෂන්. මේක මෙතන තියෙන ගඟ. මෙතන තියෙන ගඟ මොකද්ද? මෙතනින් ඉඳන් යන්නේ මෙහෙම. මෙහි ඉඳලා උඩ ඉඳලා ආරම්භ. ඈ? පැරානා. මේක නයිජර්. මේක නයිල්. මේක කොංගෝ. මේක කොංගෝ. මෙතනින් තියෙන සැම්බසි ගඟ නේද ආයේ. මේක දක්වලා නැති වුණාට. හරි? මේ ගංගාව මොකද්ද? මේ ගංගාව මෙතන ඉඳන් මෙහෙට වැටෙන ගංගාව මේක රයින් නෙවෙයිනේ. මේක රයින් වගේ. මේක රයින් නෙවෙයි. සම්බන්ධ වෙලා වගේ පේන්නේ එහෙම නෑ. ඒක ඩැනියුබ් ද්‍රේජ. ඩැනියුබ් වගේ තමයි. මේක මොකද්ද? කැස්පියන් මුහුදට වැටෙන ගංගාව මොකද්ද? වෝල්ගා. ඔව්. වෝල්ගා ගංගාව. ඔව්. මේක වෙන්න ඕනේ මෙතනින් වැටෙන්නේ. මෙතනින් වැටෙන ගංගාව මොකද්ද? ඔබ් ගඟ. මේක යනිසි. මේක ලීනා. මේක අමූර්. ඈ? අමූර් ඔව්. මේක අමූර්. මේක හොයන්හෝ. මේක යන්සි. මේක යන්සි. මේක හොයන්හෝ. මේක යන්සි. මේක මීකෝ. මේක මීකෝ ගංගාව. මේක ගංගා. මේක ගංගා නංග. මේක ඔක්කොම එකතු වෙලාගෙන මේක බ්‍රහ්මපුත්‍රා. මේක ගංගා. මේක ඉන්දු. ඔව්. ඉන්දු ගඟ. ඉතින් අනිත් ඒවා නම් ඒතර වැදගත් නෑ. ඒක ඩැනියුබ් වෙන්න ඕනේ. මේ වැටින් ඩැනියුබ් නේ. ඔව් ටීචර්. වෙන එකක් නැහැ. ඔව්. මේ වගේ යනවනම්. හරි. ඒතර මේ තමයි කොංගෝ ගඟ. බීරින් සමුද්‍ර සාගරය තියෙන්නේ මෙන්න මෙතනින්. මෙහෙම. මේ ආක්ටික් සහ මෙතන මේ සයිබීරියාව අතර මෙන්න මෙතන තියෙන සමුද්‍ර සංධිය තමයි බීරින් සමුද්‍ර සංධිය. බීරින් සමුද්‍ර සංධිය. හරි? හොඳයි. සිතියම්ට යන්න අපි. වොෂින්ටන් DC. හරි. චුට්ටක් මේක රේඛා වෙරළ රේඛාවට ආවන හොඳයි පුතේ. උතන තියෙන ලොකු බොක්කක් ඔය වගේ තමයි තියෙන්නේ. වෙරළ රේඛාවෙන් ලකුණු කරන එක හොඳයි. ඔකට කොහොමද ආසන්න පිටීම පොඩි මෙහෙම වෘතයක් ඇඳලා ලකුණු දෙන්න. ඒ අතර තියෙන්න ඕන. කර නිවර්තනය. ඒක හරි. මකර නිවර්තනය හරියටම හරි ඈ. කොංගෝ ගංගාව හරි. බුවනොස් අයර්ස් හරි. එට්නා හරි. ඉංග්‍රීසි ඕඩය හරි. ඉංග්‍රීසි ඕඩය තියෙන්නේ ප්‍රංශයයි මහා බ්‍රිතාන්‍යයයි අතර. එංගලන්තයයි ප්‍රංශයයි අතර. ඉංග්‍රීසි ඇල ඕඩය කියන්නේ ඇල කියන එකට. යුරල් වැටිය දුඹුරු පාටද මේක තියෙන්නේ? පාට නිකන් රතු පාට වගේ මට පේන්නේ. ඔව් ටීචර්. හරි. ඉන්දියාව හරි. මේක මේ ප්‍රධාන වෙළඳ හවුල් කරුනේ. අයර්විල හරි. බීරින් කෝ සමුද්‍ර සංධිය.
හරි එකත් හරි ඔක්කොම ටික හරි මේ සිතියම හරි very good අඩු නෑනේ මොකද මේ ක්‍රමයේ ඉගෙන ගන්න ළමයි ප්‍රශ්න අංකෙත් එක්ක උත්තරේ දාන්න ඕනේ හරි පිරිසිදු පැහැදිලි වෙන්න ඕනේ ඒක මත එක දාන්න එපා ඉඳ තියෙනවා ඕගලන්ට ලක්ෂණ 10 ලකුණු කරන්න තියෙන්නේ හරි පැහැදිලි වෙන්න ඕනේ සිතියම හරි එකත් හරි නිවැරදි සිතියා යමාල රතු පාටි ත්‍රිකෝණික ලකුණු කරන හොඳයි උදානි පේනවා මේකත් එහෙමයි රතු පාටි දෙකකින් ලකුණු කරන වඩා හොඳයි නේද තිතකින් ලකුණු කරන්න ඕනේ රතු පාටින් ටීචර් මාක් කරලා තියෙන්නේ නමුත් පේන්නේ ලකුණු කරන එක හොඳයි ඈ බුවනොස් අයර්ස් එහාට ගිහිලා වැඩි කියලායි මට හිතෙන්නේ චීනයේ එකක් තිබුණාද චීනයේ නෙවෙයි මේක ඉන්දියාවේ ඉන්නේ හොඳේ මේක මේ මෙච්චර පහළට එන්නේ නැහැ යූරල් වැටිය නිල් පාටිනේ නේද ගංගාව ලකුණු කරලා තියෙන්නේ නෑ පුතේ නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ නේද මට නිකන් වර්ණේ පේන්නේ එහෙමද හරි හරි එහෙම තියෙනවා ෆොටෝ එකට පේන්නේ ටීචර් නැහැ ටීචර් මට නැවති ලක්ෂාංශ 80 ලකුණු කරන විදිය ඕකෙම පෙන්නලා දෙන්නකෝ මොකද නැවති ලක්ෂාංශ 80 නැගිනීර අක්ෂාංශ 80ද දේශාංශ 80 නැගිනීර දේශාංශ 80 හොඳ නැගිනීර අක්ෂාංශ නෑ හරි එතකොට මේ කොළඹ තියෙනව නේද මේ ඔයාලට පේනවනේ මේ පැත්ත ශ්‍රී ලංකාවේ මේ ශ්‍රී ලංකාවේ මේ පැත්ත දිගේ මෙහෙම කෙලින් රේඛාව තියලා ඉඳි නඩි රූල තියලා. එතකොට නැගිනීර දේශාංශ 80 තමයි එන්නේ. කොළඹ පිහිටලා තියෙන නැගිනීර දේශාංශ 80. හොඳද? හරියටම කෙලින් මේ මෙතෙන්ට මෙන්න මෙතෙන්ට තියන්න අඩි රූල ශ්‍රී ලංකාවේ. මේ කොළඹට ගෑවෙන්නේ. අඩි රූල තියලා කෙලින් රේඛාවක් අඳින්නේ. ඒ තමයි නැගිනීර දේශාංශ 80. කොළඹ පිහිටලා තියෙන නැගිනීර දේශාංශ 80. හරි 9:53යි පොඩි බ්‍රේක් එකක් ගමු අපි මේක මේ රෙකෝඩින් එක දාන්නත් බෑ මට නැත්තම් එක දිගට 7 වෙනි පේපර් එකට 7 1 කතා කරනවා විනාඩි 10ක බ්‍රේක් එකක් දෙන්නේ ලින්ක් එක දානවා ලෙෆ්ට්